සේවා යටතේ අපි අද කතා කරන්නේ රක්ෂණය සම්බන්ධව ඉස්සෙල්ලාම එක පහ පාඩමේ කොටස රක්ෂණ සේවා රක්ෂණය සම්බන්ධව ඉන්ෂුරන්ස් ගුරුත්පොතට අනුව 6 වෙනි නිපුණතාවය 6.3 රක්ෂණීය වැදගත්කම විමසීමෙන් අවදානම් කළමනාකරණය සඳහා පදනම සකසා ගනී කාලච්ඡේද 3යි මෙම ක්‍රියාකාරකම අවසානයේදී මේ ප්‍රතිඵල ඔබට ලැබෙන්න ඕනේ රක්ෂණය යන සංකල්පය පැහැදිලි කිරීමට පුළුවන් වෙන්න ඕනේ පුද්ගල රක්ෂණය හා දේපල රක්ෂණය අතර වෙනස දැක්වීමට පුළුවන් වෙන්න ඕනේ රක්ෂණ මූලධර්ම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ ඊළඟට අපි අද කතා කරන කොටස සම්පූර්ණ සිතීමකින් සංකල්ප සිතීමෙන් දැක්වුවොත් මේ ටික අපි අද කතා කරන රක්ෂණයේ අවශ්‍යතාවය පුද්ගල රක්ෂණය දේපල රක්ෂණය රක්ෂණ අර්ථ දැක්වීම රක්ෂණ මූලධර්ම යටතේ උපරිම විශ්වාසය රක්ෂණ හිමිකම හානිපූර්ණය ඒ මූලධර්ම හරි මේ තියෙන්නේ ගිනි ගැනීමක් ඊළඟට හැපිලා අනතුරක් හැප්පිලානේ පේනවනේ ඊළඟට ඔන්න අර ගිනි ගන්න නැව නෙමෙයි මේ දැන් මේ වෙලාව වෙනකොටත් ගිනි ගන්නව නැවක් ඒ වගේ නැව මෙහෙම අනුතුරු වෙන්න පුළුවන්. ඔන්න හොරු පයින්න පුළුවන්. දැන් ඔයාලා මේකේ දිහා බලාගෙන ඉන්නකොට පිටිපස්සේ හොරු පයින්න පුළුවන් ගිට. ඊළඟ සුනාමි වගේ විපත් ඇති වෙන්න පුළුවන්. භූමිකම්ප වගේ අවදානම් ඇති වෙනවා. ගිනි කඳු පිපිරීම් අපේ රටේ නෑ බය වෙන්න එපා. මේවා අපේ රටේ ඒවා නෙමෙයි. ඊළඟට මේ වගේ අකුණු බිය ඒ වගේ අවදානම් ඊළඟට ඔන්න මේ දවස්වල මොකක්ද මේ සුලිකුණාටුවේ නම මට මතකත් නැහැ සුලිකුණාටුවක් තියෙනවා ඈ කියන්නේ මොකද්ද යාස් සාක්ද මොකද්ද යාස් ලයන්නේද යයන්නේ යාස් සෝරි අර යාස් සුලිකුණාටුව මේ වගේ දේවල් මේ දවස්වල අපේ රටේ තියෙනවා මේ ඊළඟට නායෑම් වාගේ අවදානම් ගම් වතුර අවදානම ගංගා පිටාර ගැලීම අර උත්පලේ ජලාශය ළඟ පාරේ එකපාරම ගිලා බහැලා ඔන්න අවදානම්. ඒතර මේ අවදානම් සම්බන්ධයෙන් අපිට යම් සහනයක් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු කරනකොට මෙවැනි අවදානම් ඇති වෙනවා. ඒ අවදානම් ඇතුණාම අපිට ව්‍යාපාරයේ නැවත ගොඩේමක් අමාරුයි. හැබැයි අපිට පිටිට ඉන්නවා කවුද? රක්ෂණය. අපි ඒ සම්බන්ධව අද කතා කරන්නේ. අවදානම් කවර කොයි වෙලේ කොයි මොහොතේ සිදුවේද අපි දන්නේ නැහැනේ. අපි ලොකු අවදානමක ජීවත් වෙන්නේ. ඒකට අවදානමක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට හෝ දේපල වලට යම් උපද්‍රවයක්, හානියක්, අලාභයක් වෙන්න තියෙන ඉඩකඩ. ඒ අවිනිශ්චිතතාවයට තමයි අපි අවදානමක් කියලා කියන්නේ. ඒක කවදා කොයි වෙලේ කොයි මොහොතේ සිදුවේද කියලා අපි දන්නේ නැහැ. නිසා අපිට මේ වගේ හදිසි ගිනි ගැනීම, සුළුසුළං, ගම් වතුර, සුනාමි, භූමිකම්ප, හදිසි අනතුරු, කැරලි කෝලහල මේ වගේ අවදානම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අවදානම් වලට අපිට එක්ක මුහුණ දෙන්න ඕනේ. පෞද්ගලිකව විතරක් ගන්න පුළුවන් වාහනේ හැප්පුණොත් හදා ගන්නවා. එහෙම නැත්නම් අපිට පුළුවන් විකල්ප ක්‍රියාමාර්ග තියෙනවා නැත්නම් වාහනයක් ගන්න නැතුව ඉන්නවා පාරේ ගමන් කරන්න නැතුව ඉන්නවා ගේ අතුටම වෙලා ඉන්නවා ඒත් වහල කඩන්න වෙන්න පුළුවන් මේ සුළුසුලන් ඇවිල්ලා මොකක් හරි එහෙම එකක් වෙන්න පුළුවන් ඒක හැමතැනම මේ අවදානම කියන එක තියෙනවා ඒක අවදානම දෙනවා නැත්නම් අවදානම පාලනය කරගන්න පුළුවන් අපිට ගිනි වෙන උපකරණ හවි කරන්න පුළුවන් අපි වහා ගිනි ගන්න නැති ද්‍රව්‍ය වලින් ගෙවල් හදන්න පුළුවන් දැන් ජපානයේ වගේ ගත්තාම නිතරම භූමිකම්පනේ
ඒගොල්ලෝ ලොකු මේ තට්ටු කොට නැගිලි ඒ නිතරම භූමිකම්පට ලක් වෙන ප්‍රදේශවලට කොන්ක්‍රීට් වලින් තට්ටු කොට නැගිලි හදන්නේ නැහැ. ඒගොල්ලෝ අර හાર્ඩ් බෝඩ් වලින් තමයි ගෙවල් හදන්නේ. මොකද අර තට්ටු වලින් හදුවොත් මේක කඩන වැටෙනවනේ. ඒ නිසා ඒ වලින් හදන්නේ. දැන් මේ කාලේ එහෙම ගංගානම් ගඟ පිටාර ගන්නකොට ඒ කියන්නේ හිමාලයේ කන්දෙන් පටන් ගන්න ගංගානම් ගඟ මේ ප්‍රදේශෙ තමයි මුහුදට වැටෙන්නේ. ඒ ආශ්‍රිතව නිතරම ජල ගැලී. මේ හින්දා ඒගොල්ලෝ ගොඩක් කණු උඩ තමයි ගෙවල් හදන්නේ. ඉතින් ඒ වගේ අවදානම පාලනය කරගන්න පුළුවන්. අවදානම මුහුණ දෙන්න පුළුවන්. අවදානම පාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ දරුවනේ මේ මයික් එක ඕෆ් කරගන්න නැත්නම් මෙහාට ඇහෙනවා ඈ. කවුද බණ දාලා තියෙන්නේ දැන්? ඒක තමයි මේ ඔය තිරට යන්නේ. ඒක තමයිනේ. ඒ ඕෆ් කරන්න කවුරු හරි මේ නැත්තම් මේ නැති තැනකට යන්න මේ. හරි එතකොට ඒ වගේ මේ අවදානම් කියන එක කවදා කොයි මොහොතේ කොයි වෙලේ ඇති වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා අපිට ඒ අවදානමට තමයි මේ පිළිමක් අපි හොයාගන්නේ. දැන් මේ රක්ෂණායතන රක්ෂණයෙන් අපිට මේ අවදානම් සඳහා උපකාරී වෙනවා. එතකොට මේ රක්ෂණයේ පදනම තමයි අවදානම් මේක රාශි කිරීම. දැන් රක්ෂණයෙන් වෙන්නේ ඒක. මොකද අවදානම් මේක රාශි කිරීමක් වෙනවා. මොකද දැන් රක්ෂණයෙන් කරන්නේ අවදානමට ලක්වන පාර්ශවයන්ගේ අවදානම යම්කිසි පාර්ශවයක් බාර ගන්න. දැන් අපේ අවදානම යම්කිසි ආයතනයක් බාර ගන්නවා. ඒ අවදානම බාර ගැනීම වෙනුවෙන් ඒගොල්ලෝ නිශ්චිත මුදලක් එකතු කරනවා. එකතු කරලා ඉවරලා යම්කිසි පාර්ශවයකට අවදානමට ලක් වුණොත් ඒ අරමුදෙන් වන්දි ගෙවලා ඒ අවදානම සමනය කරන එක තමයි රක්ෂණයෙන් සිද්ධ වෙන්නේ. දැන් එහෙනම් මේ රක්ෂණයේ පදනම අවදානම් වලට අවදානම් මේක රාශි කිරීම කියලා කියනවා. මේක අපි නැවත පැහැදිලි කරොත් එimhe විවිධ අවදානම් වලට මුහුණ දීමට සිදු වෙත අපේක්ෂා කරන අය විසින් ගෙවනු ලබන වාරික වලින් සමන්විත පොදු අරමුදලකින් එම අවදානම නිශ්චිත වශයෙන් සත්‍ය වශයෙන් මුහුණ දුන් අයට වන්දි ගෙවීම රක්ෂණයෙන් කරනවා. ඒතර රක්ෂණයෙන් සිද්ධ වෙන්නේ ඒක තමයි. මොකද්ද? සියලු දෙනාගේ අවදානම එකම රක්ෂණ අරමුදලක් වෙත ඒකරාශි කරලා ඒ අරමුදලෙන් වන්දි ගෙවන නිසා රක්ෂණයේ පදනම මෙතන කියනවා මේ රක්ෂණයේ පදනම අවදානම් මේක රාශි කිරීම කියලා. මොකද මෙතන අරමුදලක් නේ හදන්නේ. ඒ අරමුදලෙන් ඒ රක්ෂණ ආයතනය දැන් අවදානම් බාර ගැනීම වෙනුවෙන් අරමුදලක් වාරිකයක් එකතු කරනවා. ඒ වාරිකයෙන් අරමුදල හැදෙනවා. සත්‍ය වශයෙන්ම කාට හරි අවදානමට ලක් වුණාම ඒ අරමුදලේ වන්දි ගෙවලා ඒ අවදානම වෙනුවෙන් ඒ අවදානම සමනය කිරීමක් කරනවා රක්ෂණය තුල. එතකොට මේ රක්ෂණයේ පදනම අවදානම් මේක රාශි කිරීම කියලා කියන්නේ ඒක. දැන් එතකොට හානිය හෝ පාඩුව සාමූහිකව බෙදා ගැනීම රක්ෂණය කියලා තමයි කියනවා. දැන් සිද්ධ වෙන හානිය හෝ පාඩුව සාමූහිකව බෙදා ගැනීම. මොකද දැන් අර රක්ෂණ අරමුදලක් හදනවනේ. ඒ අරමුදල හදලා ඉවරලා ඒ කාට හරි හානියක් වුණොත් ඒ අවදානම සියලු දෙනා සාමූහිකව බෙදා ගැනීම පාඩුව සාමූහිකව බෙදා ගැනීම තමයි රක්ෂණයෙන් සිද්ධ වෙන්නේ. මම අපි මේ රක්ෂණයේ ආරම්භුණු හැටි කිව්වොත් එහෙම මේ එංගලන්තයේ තියෙනවා තේම්ස් කියලා ගංගාවක්. ඒ ගංගාව මුහුදට වැටෙන්නේ ලන්ඩන් වලින් ලන්ඩන් වරාය ආශ්‍රිතව තමයි මුහුදට වැටෙන්නේ. ඒ ලන්ඩන් වරායේ තිබ්බ කෝපි කඩයක්. ඒකේ අයිතිකාරයා තමයි එඩ්වඩ් ලොයිඩ්. එඩ්වඩ් ලොයිඩ්ගේ කෝපි කඩේට ඔය නිතරම ජාත්‍යන්තර මුහුදු වරාය ආශ්‍රිතව ඒ මුහුදු වෙළඳාමේ යෙදෙන අය එකතු වෙලා කතා කරනවා. මේ අපේ යාත්‍රා මුහුදහරහා ගමන් කරනකොට නිතරම ආපදාවට ලක් වෙනවා. ඒ සිදුවෙන හානිය පාඩුව ටිකක් දරා ගන්න අමාරුයි. මොකද අපි කරන්නේ කියලා මේගොල්ලෝ ඒ කෝපි බිබි සාකච්ඡා කරනවා කෝපි කඩේට වෙලා. එතකොට දැන් මේගොල්ලොන්ට මෙතනදී දැනෙනවා දැන් එහෙනම් එක්කෙනෙක් යෝජනා කරනවා අපි මේකට අරමුදලක් හදමු. මේ අරමුදල කොහෙද තියන්නේ? දැන් කියලා එහෙම ඒ ව්‍යාපාරිකව කතා කරලා අරමුදලක් හදනවා. අරමුදල තියන්නේ මේ එඩ්වඩ් ලොයිඩ් ළඟ. ඊට පස්සේ එඩ්වඩ් ලොයිඩ් ඒ නන් ලයිස්තු හදාගෙන ඒ මේවා
ඒවා ලිඛිත ලේඛනයක ලකුණු කරගෙන වාරික එකතු කරලා අරමුදල තියා ගන්නවා. ඒ අරමුදලෙන් කාට හරි හානියකටපත් වුණොත් වන්දි ගෙවීම එඩ්වඩ් ලොයිඩ් විසින් ඒ කාර්ය මෙහෙව්වා. එතකොට දැන් එඩ්වඩ් ලොයිඩ් පටන් ගත්තා මේ තම කෝපි ඒ වෙළඳාම ඒ තමන්ගේ කඩේ වෙළඳාම කරන ගමන්ම ඒ නාවික ජාත්‍යන්තර වෙළඳාමේ නාවික වෙළඳාමේ යෙදෙන මේ වරායස්ත්‍ර කටයුතු පිළිබඳ පත්‍රිකාවක් ගැහුවා. මේ ඒකට කියන්නේ ලොයිඩ් ලිස්ට් කියලා ලෝකේ පැරණිම ප්‍රකාශන වලින් පත්තර වලින් එකක් තමයි ලොයිඩ් ලිස්ට් අදටත් තියෙන. ඒ වගේ දැන් මේ ලොයිඩ් එඩ්වඩ් ලොයිඩ් ළඟ තමයි මේ රක්ෂණ අරමුදල තියෙන. දැන් අන්න දැන් සාමූහික අරමුදලක් හදලා ඒකෙන් කාට හරි වන්දි ගෙවන එකක් තමයි මේකෙන් වෙන්නේ. එතකොට දැන් අදටත් එංගලන්තයේ තියෙන ලෝකේ ප්‍රබලම රක්ෂණ සමාගම් වලින් එකක් තමයි මේ ලොයිඩ් රක්ෂණ සමාගම කියලා කියන්නේ. වර්තමානයේ තියෙනවා. දැන් ලොයිඩ් නැතුණාට ඒ ලොයිඩ් රක්ෂණ සමාගම තමයි වර්තමානයේ ලෝකේ ප්‍රබලම රක්ෂණ සමාගම් වලින් එකක්. එතකොට මේ හානිය හෝ පාඩුව සාමූහිකව බෙදා ගැනීම රක්ෂණය කියන්නේ ඒක. මේ නිසා පුද්ගලයෙකුට හෝ කිසි දෙනෙකුට හෝ අපහසුයෙන් විදතරා ගැනීමට සිදුවන මූල්‍ය ලාභ එම රක්ෂණ අරමුදලට සහභාගී වන පිරිස අතර බෙදා ගැනීම අරමුණින් රක්ෂණය බිහි වෙලා තියෙනවා. එතකොට මේ හදන අරමුදලෙන් කාට හරි ආපදාවට ලක් වුණාම ගෙවනවා. එතකොට හරියට අර අපි දුක බෙදා ගන්නවා වගේ අර මලගෙදරක් වුණාම අපි එතෙන්ට රැස්සලා අපි ඒ හානියටපත් පාර්ශ්වයේ දුක බෙදා ගන්නවානේ. නිකන් ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. එතකොට එම රක්ෂණ අරමුදල සහභාගී වෙන පිරිස අතර බෙදා ගැනීම අරමුණින් රක්ෂණය බිහි වෙලා තියෙනවා. එනම් අවදානම් ඒකරාශී කර එක් පාර්ශවයට සිදුවන හානි හෝ පාඩුව සාමූහිකව බෙදා ගැනීම රක්ෂණය. මේ දෙපාර්ශ්වයක් අතර ඇති වෙන කිවිසුමක්. එතකොට එක අතකින් රක්ෂණය අවදානම් ඒකරාශී කිරීමක්, එක අතකින් රක්ෂණය හානිය හෝ පාඩුව සාමූහිකව බෙදා ගැනීමක් වගේ තමයි රක්ෂණය කියලා කියන්නේ. ප්‍රශ්නයක් අහන්න පුළුවන් රක්ෂණය අවදානම් ඒකරාශී කිරීමකි. අහන්න පුළුවන් රක්ෂණය අවදානම සාමූහිකව බෙදා ගැනීමකි. ඒ වගේ ප්‍රශ්නයක් දීලා අහන්න පුළුවන්. එතකොට ඒ පැහැදිලි කිරීම මෙතන මම කරේ ඒක තමයි. එතකොට රක්ෂණයට සම්බන්ධ වන පාර්ශ්ව තමයි පළමු පක්ෂය තමයි රක්ෂිතයා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි රක්ෂණ ආවරණයක් ඉල්ලලා රක්ෂණ සමාගමට රක්ෂණ යෝජනා පත්‍රයක් දීලා රක්ෂණ සමාගමත් එක්ක ගිවිසුමට එළඹෙන පුද්ගලයා රක්ෂිතයා. ඒ අවදානමට මුහුණ දෙන පාර්ශවය රක්ෂිතයා කියලා කියන්නේ. ඒ කියන්නේ රක්ෂණ ආවරණය රක්ෂණ සමාගමෙන් ලබා ගන්න පාර්ශවයට අපි කියනවා රක්ෂිතයා කියලා. දෙවන පක්ෂය තමයි මේ රක්ෂණ ආවරණය ලබා දෙන පාර්ශවය රක්ෂකයා. ඒ කියන්නේ රක්ෂකයා කියලා කියන්නේ රක්ෂණ ආයතනය. අර රක්ෂණ සමාගමට ඒ අවදානම රක්ෂණ මේ ඒ කියන්නේ රක්ෂිතයන්ගේ අවදානම වාර ගන්න පාර්ශ්වය තමයි රක්ෂකයා කියලා කියන්නේ. එතකොට රක්ෂණ ආවරණය ලබා දෙන අපි කෙටියෙන් කියුවොත් රක්ෂණ සමාගම. ඊට පස්සේ තෙවන පක්ෂයක් තියෙනවා මේකේ. මොහරප ලියනු නැහින්ද මේක හදමු අපිනේ. තෙවන තෙවන පක්ෂය කියලා කියන්නේ රක්ෂණ ගිවිසුමෙන් බලපෑමක් වුණ අනිකුත් සියලු පාර්ශ්ව. ඒ කියන්නේ මේ දෙපාර්ශ්වයේ ගිවිසුමක් ඇති වෙනවනේ. ඇති වුණාම ප්‍රතිලාභ ලැබෙන වෙනත් පාර්ශ්ව නම් කරන්න පුළුවන්. අපි මෙතන කතා කරනවා දේපල රක්ෂණය සහ ජීවිත රක්ෂණය. ජීවිත රක්ෂණයේදී ඒ රක්ෂණ සමාගමත් එක්ක අපි එකඟතාවයට පත් වෙලා ඒ රක්ෂණ වාරික ගෙවනකොට ජීවත් වෙන්න කාලය තුල අපිට රක්ෂණ වාරික ගෙවලා ගෙවගෙන ඉඳිද්දී මරණොත් එහෙම ඒ නම් කරලා තියෙන යැපෙන්නන්ට ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒකට කියන්නේ ඒ නම් කරලා තියෙන පාර්ශ්ව තමයි තෙවන පාර්ශ්ව කියලා කියන්නේ රක්ෂණ ගිවිසුමෙන් බලපෑමක් වන අනිකුත් පාර්ශවය. දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙනම් මෝටර රථ රක්ෂණයේදී එහෙම වාහන රක්ෂණ කළාම පාරේ ගමන් කරන වාහන, පාරේ ගමන් කරන ජීවිත, පාර දෙපැත්තේ තියෙන ජීවිත හදේපල තෙවන පක්ෂය කියලා අපිට නම් කරන්න පුළුවන්. පළමු රක්ෂණ සමාගම පළමු පාර්ශ්වය, මේ රක්ෂණ ආවරණය ලබා ගන්න වාහන හිමියා පළවෙනි පාර්ශ්වය, පළමු පක්ෂය රක්ෂිතයා, රක්ෂණ ආවරණය ලබා දෙන රක්ෂණ සමාගම රක්ෂකයා දෙවන පක්ෂය,
ඒ රක්ෂණ ගිවිසුමෙන් ආවරණය වන අනිකුත් පාර්ශව මං පාරේ ගමන් කරන ජීවිත දේපල පාර දෙපැත්තේ තියෙන වෙන අනිකුත් ඒවල් අපිට මේක උදාහරණ හැටියට ගන්න පුළුවන් ඒගොල්ලෝ තමයි තුන්වෙනි පාර්ශවයන්. හරි ඊළඟට රක්ෂණ මූලධර්ම. රක්ෂණ මූලධර්ම. අපි රක්ෂණ මූලධර්ම කියලා කියන්නේ දැන් මේ රක්ෂණයේ පදනම තමයි රක්ෂණ මූලධර්ම. දැන් අපි මේ මෙතන ඔයාලට පේනවනේ මේ ගහක් ගහේ පැවැත්ම තියෙන්නේ මේ මූල පද්ධතිය මත. ඒක ශක්තිමත් භාවයේ මත තමයි ගහේ පැවැත්ම තියෙන්නේ. මේක ශක්තිමත් වූ තරමට මුල් පද්ධතිය ශක්තිමත් වූ තරමට මේ ගහ බිඳ වැටෙන්නේ නැතුව තියෙනවා. ඒ වගේ එකක් තමයි මේ රක්ෂණ මූලධර්ම කියලා කියන්නේ. රක්ෂණයේ පැවැත්ම රඳා පවතින්නේ රක්ෂණයේ ගොඩනැගිලා තියෙන්නේ රක්ෂණ සේවාව ගොඩනැගිලා තියෙන්නේ මේ මූලධර්ම මත. මේ මූලධර්ම හරියට ක්‍රියාත්මක වුණොත් රක්ෂණයත් ක්‍රියාත්මක වෙන අර ගහේ පැවැත්මට මූල පද්ධතිය මුල් වෙනවා වගේ රක්ෂණයේ පැවැත්මට රක්ෂණ මූලධර්ම උපකාරී වෙනවා. ඒක තමයි අපි කතා කරන්නේ. ඒ රක්ෂණ මූලධර්ම අපි කතා කරනවා තුනක්. රක්ෂණ හිමිකම, උපරිම විශ්වාසය, හානිපූර්ණ කියන මූලධර්මයේ ඔයාලත් එක්ක මම සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි රක්ෂණ හිමිකම කියලා කියන්නේ. රක්ෂණය කරන ජීවිතය හෝ දේපල සම්බන්ධයෙන් ඒ රක්ෂණ ආවරණය ලබා ගන්නා පාර්ශවයට නීති අනුකූල අයිතියක් තියෙනවා. ඒ නීති අනුකූල අයිතිය ලැබෙනවා රක්ෂණය කරන ජීවිතය හෝ දේපල තිබීමෙන් වාසියකුත් ඒ රක්ෂණය කරන ජීවිතය හෝ දේපල නැතිවීමෙන් අවාසියකුත් තියෙනවා නම් තමන්ට රක්ෂණ හිමිකමක් ලැබෙනවා. දැන් අපි ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කිරීමට යම් පාර්ශවයකට ඇති නීති අනුකූල අයිතිය රක්ෂණ හිමිකම කියලා කියනවා. දැන් උදාහරණ දැක්කොත් එහෙම ස්වයං පුරුෂයා හා භාර්යාව අතර එකිනෙකාගේ ජීවිතය පිළිබඳ රක්ෂණ හිමිකමක් තියෙනවා. ස්වයං පුරුෂයාට බිරිඳ රක්ෂණය කරන්න පුළුවන්, බිරිඳට ස්වයං පුරුෂයා රක්ෂණය කරන්න පුළුවන්. ඒ නීති අනුකූල අයිතිය ඔප්පු කරන්න පුළුවන් නම් විතරයි. හැබැයි මේ කසාසාතිකින් ඒ නීති අනුකූල අයිතිය ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඉතින් අල්ලපු ගෙවල් වල එහෙම රක්ෂණය කරන්න බෑ. මෙයා මගේ බිරිඳ, මෙයා මගේ ස්වාමියා කියලා එහෙම වෙන කවුරුත් රක්ෂණය කරන්න බෑ. නීති අනුකූල ස්වයං පුරුෂයා හා නීති අනුකූල බිරිඳ එකිනෙකාට ඒ විවාහ සාතිකයෙන් ගිවිසුමෙන් නීති අනුකූල අයිතියක් දීලා තියෙනවා රක්ෂණ හිමිකමක් ලබන්න. හින්දා ස්වයං පුරුෂයාට බිරිඳ රක්ෂණය කරන්න පුළුවන්, බිරිඳට ස්වයං පුරුෂයා රක්ෂණය කරන්න පුළුවන්. හැබැයි අනිකුත් කිසිම ඥාති සම්බන්ධතාවයක් රක්ෂණය කරන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ සහෝදරයෝ තමන්ගේ නෑදෑයන් රක්ෂණය කරන්න බෑ. ඒක මේ රක්ෂණ ගිවිසුම් වල කියලා තියෙනවා. තමන්ගේ දරුවෝ රක්ෂණය කරන්න බෑ කාටවත්. තමන් රක්ෂණය කරගෙන දරුවෝ යැපෙන්නන් විදිහට නම් කරන්න පුළුවන් මිසක් නෑ වෙන මේ ස්වයං පුරුෂයා භාර්යාව එකිනෙක ජීවිතය පිළිබඳ රක්ෂණ හිමිකමක් තියෙනවා. අනිකුත් කිසිම නෑදෑ හිතවත්කමක් රක්ෂණය කරන්න බෑ. ඊළඟට දේපල රක්ෂණයේදී දේපලේ නීති අනුකූල අයිතිය හිමි පාර්ශවයට රක්ෂණය කරන්න පුළුවන්. දේපල රක්ෂණයේදී එම දේපලේ නීති අනුකූල අයිතිකරුවෝ දැන් අපි ඉඩමක් තියෙනවා නම් ඉඩමේ ඔප්පුවේ නම තියෙනවනේ. වාහනයක් තියෙනවා වාහනේ පොතේ අපේ නම තියෙනවා. එතකොට අපිට ඒක නීති අනුකූල අයිතියක් තියෙනවා. වාහනයක් ගත්තාම මේ පොතේ අපේ නම තියෙනවා. එතකොට අපිට රක්ෂණ ආවරණයක් ගන්න පුළුවන් දේපලේ රක්ෂණයේදී. එම දේපලේ නීති අනුකූල අයිතිකරුවෝ දැන් බදු ගිවිසුමක් කරද්දී බද්දට ගන්න කෙනාට, කුලී ගිවිසුමක් කරද්දී කුලියට ගන්න කෙනාට, ඒ වගේ විවිධ ගිවිසුම් යටතේ ගන්න ඒවත් රක්ෂණය කරන්න පුළුවන්. එතකොට දේපලේ නීති අනුකූල අයිතිකරුට රක්ෂණ හිමිකමක් ගන්න පුළුවන්. ඊළඟට දැන් මෙහෙමත් තියෙනවා. දැන් අපි වාහන ගෑරේජ් එකක් ගන්න. ගෑරේජ් එකට අලුත් වැඩියා කරන්න කියන බහඬ, මෝටර රථ, ඊළඟට විදුලි උපකරණ, ඒ වගේ දේවල් ඒ අලුත් වැඩියා කරුට රක්ෂණය කරන්න හිමිකමක් තියෙනවා. ඒකට හේතුව දැන් අපි ගෑරේජ් හිමියා වාහන මේ තමන්ගේ ගෑරේජ් එක තුල රඳවාගෙන මේ වාහන අලුත් වැඩියා කරන්නේ. ඒ අවස්ථාවේදී ගම් වතුරක් ගින්නක් අරන් හැදිලා ඇතිලා විනාශ වුණොත් එහෙම ඒ වගකීම තියෙන්නේ ගෑරේජ් හිමියාට. ඒ හින්දා ගෑරේජ් හිමියාට ඒ තමන් ළඟට හදන්න ගේන අලුත් වැඩියා කරන්න ගේන දේපල රක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට මේ ණයක් දුන් තැනැත්තෙකුට දෙන ලද ණය ප්‍රමාණය දක්වා ණය ලබාගත් තැනැත්තාගේ ජීවිතය රක්ෂණය කරන්න හිමිකමක් තියෙනවා. එතකොට මේ රක්ෂණ හිමිකමක් ලැබෙන දේවල් දැන් අපි හිතමු මේ ශානකට දෙනවා කියලා මං
රුපියල් ලක්ෂයක් ශානකව මට රක්ෂණය කරන්න පුළුවන්. මොකද ශානක නැති වුණොත් මට ලක්ෂය හම්බෙන්නේ නැහැ. හින්දා ලක්ෂයක් දක්වා රක්ෂණ ආවරණයක් ගන්න පුළුවන්. මොකද දැන් ඒ හින්දා තමයි බැංකු ණය දෙන පුද්ගලයන් සහ ආයතන රක්ෂණය කරන්නේ. මොකද ඒ ණය ඒගොල්ලොන්ගෙන් අය කරගන්න බැරුණොත් ඒගොල්ලොන්ගේ ජීවිතයට හානියක් වෙලා ඒ බැංකුවට උඩ පුළුවන් ඒ රක්ෂණ ආයතන වලින් ඒක ගන්න. ඒ හින්දා මේ ඒ වගේ රක්ෂණය කරන්න ඒගොල්ලොන්ට හිමිකමක් තියෙනවා. ඒක ණයක් දුන් තැනැත්තෙකුට දෙන ලද ණය ප්‍රමාණය දක්වා ණය ලබාගත් තැනැත්තාගේ ජීවිතේ රක්ෂණය කරන්න අයිතියක් තියෙනවා. එතකොට ඒ වගේ ඔයාලට උදාහරණ දීලා තියෙනවා. තව උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. දැන් චිත්‍රපටි අධ්‍යක්ෂ කරනකොට තමන්ගේ නළුණු නිලි වුණත් රක්ෂණය කරන්න හිමිකමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ආවේ නැත්තම් එහෙම වියදම් කරන සල්ලි එහෙම නැති වෙලා යනවනේ. හින්දා මේ ඒවා රක්ෂණය කරන්නත් පුළුවන්. නැව්ගත කරන භාණ්ඩ රක්ෂණය කරන්න පුළුවන් ඒ අපනයනකරුට ආනයනකරුට ගෙන්නන භාණ්ඩත් රක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේ රක්ෂණ හිමිකම අපිට කතා කරන්න පුළුවන්. අපි ඔයාලට මෙතන උදාහරණ 3යි දීලා තියෙන්නේ. ඊළඟට උපරිම විශ්වාසය. දැන් රක්ෂණය කරන ජීවිතය හෝ දේපල සම්බන්ධයෙන් සියලු තොරතුරු රක්ෂිතයා විසින්, ඒ කියන්නේ රක්ෂණාවරණය ලබා ගන්නා තැනැත්තා විසින් රක්ෂණාවරණය ලබා ගන්නකොට සියලු තොරතුරු හෙළිදරව් කරන්න ඕන. රක්ෂණ සමාගමට කියන්න සියලු තොරතුරු, පුද්ගලයාගේ සියලුම තොරතුරු, නම, වයස, ලිපිනය, සෞඛ්‍ය තත්ත්වය, ඊළඟට ආදායම් තත්ත්වය, වත්කම් තත්ත්වය, යපෙන්නම් සංඛ්‍යාව, මේ සියලු දේවල් කියන දේපල රක්ෂණයක් සම්බන්ධයෙන් නම් ඒ වත්කම් වල හිමිකම සම්බන්ධව ඒ සියලු තොරතුරු හෙළිදරව් කරන්න ඕන. ඒ වගේම තමයි රක්ෂණ සමාගමත් රක්ෂණ ඔප්පුවේ ස්වභාවය පිළිබඳ ගන්න රක්ෂණ ඔප්පුවේ ස්වභාවය පිළිබඳ සියලු තොරතුරු රක්ෂිතයාට කියන්න ඕන. රක්ෂිතයා සම්බන්ධ සියලු තොරතුරු රක්ෂණ සමාගමට කියන්න ඕන. රක්ෂකයා රක්ෂිතයාට සියලු තොරතුරු රක්ෂණ ඔප්පුව සම්බන්ධයෙන් කියන්න ඕන. දැන් ඔප්පුවේ ස්වභාවය, වාරිකය කොච්චරද, ප්‍රතිලාභ මොනවද, ඔප්පුව අවලංගු වෙන්නේ මොනවා කරාමද, මේ ඔප්පුව කල්පිරින්නේ කවදද, ඒ වගේ තොරතුරු රාශියක් ඒ සම්බන්ධ කොන්දේසි ඒ සියල්ල හෙළිදරව් කරන්න ඕන. එතකොට රක්ෂණ ගිවිසුමට එළඹෙන දෙපාර්ශ්වයම එම ගිවිසුමට අදාළ සියලු තොරතුරු නිවැරදිව ඕනෝන්ට හෙළිදරව් කරන්න කළ යුතු බව මේ මූලධර්මයෙන් කියනවා. මෙහිදී ගිවිසුමට සම්බන්ධ පාර්ශ්වයන්ගේ රක්ෂකයා හා රක්ෂිතයා, රක්ෂකයා යන රක්ෂණ ආයතන වන අතර රක්ෂිතයා යනුවෙන් හඳුන්වන්නේ රක්ෂණ ආවරණය ලබා ගන්න පාර්ශ්වවලට ඒවා අපි කතා කරලා තියෙන්නේ. එතකොට මේ දෙපාර්ශ්වය අතර සියලු වැදගත් කරුණු අනාවරණය නොකිරීමෙන් උපරිම විශ්වාසයේ කඩ වෙනවා. එසේ වුණ රක්ෂණ සමාගම ගිවිසුම අවලංගු කරනවා. අපි මෙහෙම උදාහරණයක් කිව්වොත් එහෙම, දැන් අපි ළඟ වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ අපි රක්ෂණය කරනකොට රක්ෂණ සමාගමට කියනවා අපි මේකේ පුද්ගලික ගමන් යන්නේ කියලා. පුද්ගලික ගමන් යනවා නම් රක්ෂණ වාරිකය අඩුයි. කුලී ගමන් යනවා නම් රක්ෂණ වාරිකය වැඩි. ඒතකොට අපි දැන් රක්ෂණ සමාගමත් එක්ක කියන අපි පුද්ගලික ගමන් වලට පාවිච්චි කරන්නේ. අපි එතන එහෙම රක්ෂණ ආවරණයක් ලබා ගන්නවා. යම් හේකින් කුලී ගමනක් ගිහිලා අනතුරටපත් වුණොත් ඒවා හෙළිදරව් වුණොත් එහෙම අපිට රක්ෂණ වන්දි ගෙවන්නේ. මොකද ඒගොල්ලෝ ලියුමක් කියනවා උපරිම විශ්වාසය කියන මූලධර්මයේ බිඳ වැටි ඇති ඔබට රක්ෂණ වන්දි ගෙවන්න ලැබෙයි කියලා. ඉතින් ඒ වගේ දෙයක් මෙතනදී සිද්ධ වෙනවා. එහෙනම් මේ උපරිම විශ්වාසය කියන මූලධර්ම ඒ සියලු තොරතුරු රක්ෂණ සමාගමට හෙළිදරව් කරන්න ඕනේ. ඉතින් අපි ඔයාලගේ මට්ටමේදී ගොඩක් දේවල් කතා කරන්නේ පොඩි හඳුන්වා දීමක් මේ විදිහට කරනවා. ඒ කියන්නේ දෙපාර්ශ්වයේ සියලු තොරතුරු අනාවරණය කරන්න ඕන කියන එක තමයි මෙතනදී කියන්නේ. ඊළඟ මූල ධර්මය තමයි රක්ෂිත දේපලකට හානියක් වුණොත් එම හානිය යථා තත්ත්වයට පත් කරයි ගැනීමට සරිලන වන්දියක් විතරයි ගෙවන්නේ. එම හානිය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වන්දියක් පමණයි ගෙවන්නේ. එතකොට මේ මූල ධර්මයෙන් කියන්නේ ඒක. අපි උදාහරණයකින් කතා කරොත් මේක ජීවිත රක්ෂණයට බලපාන්නේ නැහැ. අපි උදාහරණයකින් කතා කරොත් එහෙම දැන් රුපියල් ලක්ෂ 10ක් වටිනා අපි ලක්ෂ 10ක් වටිනා මෝටර රථයකට හැප්පිලා අලාභය වෙන්නේ ලක්ෂයයි. අලාභය වෙන්නේ ලක්ෂයයි. එතකොට රක්ෂණ සමාගම රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවනවා. එතකොට හානිය පූර්ණත්වයට පත් කරන්න මුදලක් ගෙවනවා.
ඔයාලට උදාහරණකුත් මේක දීලා ඇති. රක්ෂිත දේපලකට යම් හානියක් සිදු වුවොත් එම හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට සරලන වන්දියක් විය යුතු බව මේ මූලධර්ම කියන මේ ජීවිත රක්ෂණයට බලපාන්නේ. මොකද අතක් කැඩුනොත් කකුලක් කැඩුනොත් ඒවා මුදලින් තක්සේරු කරන්න අමාරුයි. ඒක නිසා මේ ජීවිත රක්ෂණයට මේක බලපාන්නේ නැහැ. උදාහරණයකුත් ඔයාලට දීලා තියෙනවා. රුපියල් ලක්ෂ 20ක් වටිනා මෝටර රථය එම වටිනාකමට රක්ෂණය කර ඇති විට මේ වටිනාකමට රක්ෂණය කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 5ක හානියක් වුණොත් වන්දි ලෙස ලබාගත හැක්කේ ලක්ෂ 5ක් පමණයි. ඊට වැඩිය දෙන්නේ නැහැ. ඒ සිදු වූ හානිය පූර්ණත්වයට පත් කරන්න මුදලක් විතරයි ගෙවන්නේ. අපි හානි පූර්ණ මූලධර්මය ඒක තමයි කියන්නේ. ඊළඟට අපි කතා කරන්නේ රක්ෂණයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් ජීවිත රක්ෂණය සහ දේපල රක්ෂණය කියලා. ජීවිත රක්ෂණයදී අපි රක්ෂණය කරන්නේ ජීවිතය. දැන් පුද්ගලයෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් අවධානමක් තියෙනවා. අපි ජීවිතේ මරණය කියන එක නියතයි. හැබැයි අපි මැරෙන්නේ කවදද කොතනදද කියන එක අපිට කියන්න බෑ. ඒ හින්දා ඒ පුද්ගලයාගේ ජීවිතය අකාලේ නැතුවොත් එයාගේ යැපෙන්නන්ට විශාල පීඩාවක් පත් වෙනවා. ඒ යැපෙන්නන් ආවරණය කරන්න ලබා ගන්න පුළුවන් රක්ෂණයක් තමයි ජීවිත රක්ෂණය කියලා කියන්නේ. ඒකට ජීවිතේ හා සම්බන්ධ සිදුවිය හැකි හානි වෙනුවෙන් කරන රක්ෂණය ජීවිත රක්ෂණය. ඒකට මේක ජීවිත ආරක්ෂණය කියලාත් කියනවා. ආරක්ෂණය කියලා ඇහුවොත් එහෙම ජීවිත රක්ෂණය ගැන තමයි අහන්නේ. ඒකට පුද්ගලයන් සිදුවන හදිසි අනතුරු, සෞඛ්‍ය ගැටලු, සත්කම්, රෝහල් ගාස්තු මේවා මේ අතුරු ආවරණ විදිහට දාලා හදා ගන්න පුළුවන්. දැන් මේක මේ දේපල රක්ෂණ වාගේ නෙමෙයි. ජීවිත රක්ෂණේ අපිට ඕන ප්‍රමාණයක ඕනම රක්ෂණ ආයතන ගණනාවක ඕනම අගයකට රක්ෂණය කරන්න පුළුවන්. අපිට ගෙවා ගන්න පුළුවන් නම් වාරිකේ අපිට ඒ රක්ෂණ සමාගමත් එක්ක ගිවිස ගන්න මුදල අපි ජීවත්ව හිටියොත් ලැබෙනවා. අපි අවුරුදු 5කට රක්ෂණයක් වුණා කියමුකෝ. ඒ අවුරුදු 5 ඉවරනම් පස්සේ ගිවිසගත් මුදල් ලැබෙනවා. අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා මැරුණොත් එහෙම තමන්ගේ යැපෙන්නන්ට ප්‍රතිලාභ මේ තුල හම්බ වෙනවා. මේක තමයි මම කිව්වේ පුද්ගලිකුගේ ජීවිත සම්බන්ධයෙන් රක්ෂණය වැදගත් මෙහෙවරක් ඉටු කරයි. යම් රක්ෂිත පුද්ගලයෙකුට ජීවිත අකාලේ නැතුව ඔහුගේ යැපෙන්නන්ට වන්දි මුදල් ලබා ගැනීමට හැකියාව ජීවිත රක්ෂණය මගින් ලැබෙනවා. පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධව සිදුවිය හැකි හානි වෙනුවෙන් සිදු කරන ජීවිත රක්ෂණය. එතකොට පුද්ගලයන්ට සිදුවන හදිසි අනතුරු, සෞඛ්‍ය ගැටලු, සත්කම් හා රෝහල් ගාස්තු මේවා මේකට දාන්න පුළුවන් අතුරු ආවරණ ලෙස ජීවිත රක්ෂණ ඔප්පුවක් අරගෙන මේ අපිට හදිසි අනතුරක් වුණොත්, රෝහල් ගත වුණොත් ඔයාලට රක්ෂණයක් ගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙනවා ජීවිත රක්ෂණයක්, සුරක්ෂා රක්ෂණය කියලා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් මේ කාලේදී ඒක ආවරණය සපයන්නේ. රෝහල් ගත වුණොත් එහෙම හදිසි ආසනීපයක් කරලා දවසට 3000 ගාන ගෙවනවා. එහෙනම් හදිසි ලෙඩක් ඇතිවුණොත් හදිසි ටිකට් කපාගෙන ඉන්න ඕනේ. මේ රුපියල් 3000 ගානේ දවස් 10ක් ගෙවනවා. උපරිමය ඒක අවුරුද්දට දෙපාරක් ගන්න පුළුවන්. ඒතකොට දවස් 10 හිටියොත් 30000ක් ගන්න පුළුවන්. එහෙනම් ලෙඩේ හොඳ කරගෙනම එන්න පුළුවන්. ඒ වගේම තව රෝහල් ගාස්තු ඔය පෞද්ගලික රෝහල, රජ රෝහල් වල රෝහල් ගත වෙලා ඔපරේෂන් කරන ඒවා ඒ වගේ ගොඩක් ආබාධ ලබා ආවරණය කරනවා. සුරක්ෂා රක්ෂණයෙන් ඔයාලට තියෙන රක්ෂණය තමයි ඒක. ඒතර ජීවිත රක්ෂණය අපි අධිගතකම ගත්තොත් එහෙම මේක එක්තරාන්තරමට ඉතිරි කිරීමේ ක්‍රමයක්. ඇයි එහෙම කියන්නේ? එහෙම නැත්නම් ආයෝජන මාර්ගයක් සොදා ගන්න පුළුවන්. දැන් අපි ගෙවන වාරිකය අපිට ඒ ගිවිසගත් කාලය අවසන් වුණාන් පස්සේ හම්බ වෙනවා. අපි වාරික ගෙවුවම රක්ෂණ සමාගම කියනවා ඔයා 2010 වාරික අවුරුදු 5ක් ගෙවුවොත් මාසෙන් මාසෙට මම ලක්ෂ 10ක් දෙනවා ඔයාට අවුරුදු 5 ගියාම. සමහරවිට අපි 2010 වාරික ගෙවුවම ලක්ෂ 10ක් එකතු වෙන්නේ නමුත් ඒගොල්ලෝ දෙනවා කියනවා. එතකොට ඒ ගිවිසගත් මුදල හම්බ වෙනවා. වාරිකත් හම්බ වෙනවා. මේ අපි ගෙවන කියන්නේ මේ රක්ෂණ සමාගම අපිට දෙන්න පොරොන්දු වෙන මුදලත් හම්බ වෙනවා. එතකොට මේක ඉදිරි කිරීමේ ක්‍රමයක් ලෙසත් ආයෝජන මාර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔප්පුව කල්පිරණ තෙක් ජීවත් වූහොත් රක්ෂිත මුදල හා අනෙකුත් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. එතකොට ඔප්පුව කල්පිරණ ජීවත් වුණොත් රක්ෂිතයට මේ දේවල් ලබා ගන්න පුළුවන්. ඊළඟට රක්ෂිතය අකල් මරණයටපත් වුවොත් නම් කරන ලද අයට වන්දි ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දූ දරුවන්ගේ විවාහ වනකොට අධ්‍යාපන ඔය ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ
විශ්වවිද්‍යාලයට තේරෙනකොට ඒ අවස්ථාවේදී මූල්‍ය සහන බෝනස් විදිහට ප්‍රසාද දීමනා විදිහට ලබා දෙන අවස්ථා තියෙනවා ඒ රක්ෂණ ගිවිසුමට අනුව. ඊළඟට මූල්‍ය ආයතන වලින් ණයක් ලබා ගැනීමේදී අපයක් ලෙස රක්ෂණ ඔප්පුව තියලා අපිට අපේට තියලා ණයක් ගන්න පුළුවන්. රක්ෂණ ඔප්පුව අපේට තියලා ණයක් ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිලාභ. ඊළඟට මම කියවනේ රක්ෂණයේ ප්‍රධාන කොටස් දෙකක් බෙදෙනවා ජීවිත රක්ෂණය හා දේපල රක්ෂණය කියලා. දේපල රක්ෂණය කියන්නේ මේ ගොඩනැගිලි යන්ත්‍රෝත්ත රථවාහන බඩුතොග වැනි දේපල වලට සිදුව හැකි අවදානම් ආවරණය කිරීම වෙනුවෙන් ලබා ගන්න රක්ෂණයක් තමයි අපි කියන්නේ. එතකොට රක්ෂණ ආයතන මෙවැනි රක්ෂණය සඳහා විවිධාකාර රක්ෂණ ඔප්පු නිකුත් කරනවා. දැන් අපිට ඔයාලට මම පෙන්වන්නේ අවදානම් ගිනි රක්ෂණ ඔප්පු නිකුත් කරනවා. ඊළඟට ගින්නෙන් වන අලාභ සඳහා ගිනි රක්ෂණ ඔප්පු, රථවාහන සම්බන්ධයෙන් රථවාහන රක්ෂණ ඔප්පු, ඊළඟට මුහුදු ඒ කියන්නේ ආනයන අපනයන කටයුතු වල යෙදෙනවා නම් මුහුදු උවදුරු රක්ෂණ ඔප්පු, ඊළඟට මේ දවස්වල එහෙම තියෙන මේ ස්වභාවික විපත් රක්ෂණ ඔප්පු, ඒ වගේ දේවල් දේපල රක්ෂණයේදී නිකුත් කරනවා. දැන් අපි මේ වල කුඩා තොරතුරු වලත් එක්ක කතා කරන්නේ. දල වශයෙන් මේකේ අපි කතා කරගෙන යන්නේ. ඊළඟට දේපල රක්ෂණයේ වැදගත්කම තමයි මේ ව්‍යාපාරවලට සිදුවිය හැකි අවදානම් තුලින් පැන නගින මූල්‍ය ලාභ ආවරණය කරනවා. දැන් අපිට ව්‍යාපාර කරගෙන යද්දී ඔය මම දන්න විදිහට රාමේ හන්දියේ මේ හන්දියේ තඹු හන්දිය. ඔතන ලොකු කඩයක් තිබ්බා. ඒක ගිනි ගත්තා. සම්පූර්ණ විනාශ වුණා. ඉතින් මෙයාට මේක නැවත ආරම්භ කරන්න මාස 3ක් ඇතුළත එයාට නැවත ආරම්භ කරන්න පුළුවන්. එයා රක්ෂණය වෙලා හිටපු ඉඳ නැත්තම් නැවත ආරම්භ කරන්න බෑ. එහෙනම් මේ ගිනි උදුරු, සොර සතුරු උදුරු, වෘත්තිමය අනතුරු ආවරණය කරගන්න පුළුවන් මේ රක්ෂණ ඔප්පුවකින්. ඊළඟට ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යාමට උදව් වෙනවා. දැන් අර මම කිව්වේ මාස 3ක් ඇතුළත පොඩි කාලේ වහන්න පුළුවන් වුණේ එයාට නැවත ව්‍යාපාරයේ කටයුතු පටන් ගන්න පුළුවන් වුණා. ව්‍යාපාරයෙන් දැරීම සිදුන විශාල පාඩු සඳහා රක්ෂණයේ මන්දි ලබාගත හැකි වීම නිසා ව්‍යාපාරය යථාර්ථයට පත් කරගෙන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. දැන් අර මේ දවස්වල නැව ගිනි ගන්නේ. ඒ නැවේ හිමියා අනිවාර්යයෙන්ම ඔය නැව කඳ රක්ෂණය කරන් තියෙන නැව රක්ෂණය කරන් තියෙන්නේ. එයාට අනිවාර්යයෙන්ම රක්ෂණ වලින් පන්දි මේ නැවත නැව ගන්න ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඊළඟට දේශීයම විදේශී වෙනදාම දැන් අනිවාර්යයෙන්ම මම ඔයාලට කිව්වා රක්ෂණයේ ආරම්භය. මම කිව්වා එඩ්වඩ් ලොයිඩ්ගේ කෝපි කඩෙන් තමයි රක්ෂණය ආරම්භ වුනේ. ඒ රක්ෂණයේ මූලාරම්භය විදේශ වෙනදාම. ඉතින් දේශීය විදේශ වෙනදාම කටයුතු වලට උපකාරී වෙනවා. ඒවා තමයි මේ රක්ෂණයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ මම නැවත කිව්වොත් එහෙම ව්‍යාපාරවලට සිදුව හැකි අවදානම් තුලින් පැනනගින මූල්‍ය අලාභ ආවරණය කරගන්න පුළුවන්. ඒකට මූල්‍ය අලාභ මූල්‍ය අවදානම් අපිට තුනී කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි ව්‍යාපාර අවදානම් සහගත ඔය ජාත්‍යන්තර මුහුදු වෙළඳාම සඳහා වෙලෙන අවදානම් සහගත ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න ව්‍යාපාරික උත්සාහ ගන්න රක්ෂණයේ තියෙන හින්දා. ඒ හින්දා රක්ෂණය ව්‍යාපාර වැහිලා යන්නේ නැතුව රක්ෂණය නිසා නැවත ව්‍යාපාර ආරම්භ කරලා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරිකයන්ට දැරීමට සිදුවන විශාල පාඩුවක් සඳහා රක්ෂණයේ මන්ත්‍රී ලබාගත හැකි නිසා යථාර්ථයට පත් කර කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. ඒක විස්තරයේ තියෙන්නේ. ඊළඟට දේශීය විදේශීය වෙළඳාමේ කටයුතු වලට උපකාරී වෙනවා. මුහුදු උදුරු හරි ව්‍යාපාරවල සිදුව හැකි අවදානම් තුලින් පැන නගින මූල්‍ය ලාභ ආවරණය කර ගන්න පුළුවන් උදාහරණ දීලා තියෙනවා. ගිනි උදුරු සොර සතුරු වෘත්තිමය අනතුරු ඊළඟට ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. ඊළඟට දේශීය විදේශ වෙළඳාම් කටයුතු උපකාරී වෙනවා. මුහුදු උදුරු රක්ෂණය, බඩුතුග රක්ෂණය, අපනයන ණය රක්ෂණය, මාර්ගස් මුදල්
ස්ථාන දෙකක් අතර මුදල් ප්‍රවාහනය කරනකොට ඒ මගදී මුදල් මංකොල්ල කෑම වලට පැහැර ගැනීමට ලක් වුණොත් රක්ෂණ ආවරණයක් ලබා ගන්න පුළුවන්. ඕවා තමයි අපිට රක්ෂණයේ වැදගත්කම හැටියට කතා කරන්න වෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා මේ සේවකයන්ගේ හා පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න උදව් වෙනවා. ඒතකොට ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. සේවය විසින් සේවකයන් වෙනුවෙන් ලබා ගන්නා සමූහ ජීවිත රක්ෂණ ඔප්පු නිෂ්පාදිත සමූහ ජීවිත රක්ෂණ ඔප්පු මේ වගේ සේවය විසින් සේවකයන් ලබා ගන්න තමන්ගේ සේවකයෝ සියලු දෙනාම රක්ෂණය කරන්න පුළුවන්. එක රක්ෂණ ඔප්පුවකින් ඒක අපි කියන සමූහ ජීවිත රක්ෂණ ඔප්පු. ඊළඟට තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ වලින් පාරිභෝගිකයාට යම් හානියක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් රක්ෂණ ආවරණයක් ගන්න පුළුවන් නිෂ්පාදිත භාණ්ඩ වගකීම් රක්ෂණේ. තමන් නිෂ්පාදිත කරන භාණ්ඩ වලින් පාරිභෝගිකයාට යම් හානියක් වුණොත් ඒකේ වගකීම තියෙන්නේ ඒ නිෂ්පාදනය කරන ආයතනයට. ඒ හින්දා ඒ නිෂ්පාදිත වගකීම් භාණ්ඩ වගකීම් රක්ෂණයක් එහෙම ගන්න පුළුවන්. ඒතර මේ වගේ රක්ෂණයේ වැදගත්කම අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට ජීවිත රක්ෂණය හා දේපොළ රක්ෂණය අතර වෙනස්කම් අපි කතා කරොත් එහෙම ජීවිත රක්ෂණය රක්ෂණ ඔප්පුවේ වටිනාකම ජීවිත අවදානම හා රක්ෂිතයාගේ ගෙවීමේ හැකියාව මත තීරණය වෙන්නේ. ඒ කියන්නේ රක්ෂණ ඔප්පුවේ වටිනාකම අවදානමේ ස්වභාවය රක්ෂිතයාගේ ගෙවීමේ හැකියාව මත ඕනෑම ප්‍රමාණයකට වාරිකයේ තීරණය වෙන්න පුළුවන්. එතකොට අපි රක්ෂණ සමාගමත් එක්ක ගිවිස ගන්න රක්ෂණ ඔප්පුවේ වටිනාකම තීරණය වෙන්නේ ඒ රක්ෂිතයාගේ ගෙවීමේ හැකියාව මතයි අවදානමේ ස්වરૂපය මතයි. හැබැයි දේපොළ රක්ෂණයේදී රක්ෂණ ඔප්පුවේ වටිනාකම අදාළ දේපොළ වල තක්සේරු කරන ලද මූල්‍යම වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට ඒ අදාළ දේපොළේ නියම වටිනාකමට අනුව තමයි රක්ෂණ වාරිකයේ තීරණය වෙන්නේ. ඔප්පුවේ වටිනාකම වැඩියෙන් අඩුවෙන් ගන්න බෑ. රක්ෂණ ඔප්පුවේ වටිනාකමට අදාළ දේපොළ වල මූල්‍ය වටිනාකම අනුව තමයි වාරිකයේ තීරණය වෙන්නේ. ඊළඟට ජීවිතයට සිදුවන හානිය යථාර්ථයට පත් කිරීමට හැකියාව නොමැති බැවින් හානිපූර්ණ මූලධර්මයේ බලපාන්නේ නැහැ. දේපොළකට සිදු වූ හානිය යථාර්ථයට පත් කරන ප්‍රමාණවත් මුදලක් පමණයි වන්දි වශයෙන් ලැබෙන්නේ. ඊළඟට ජීවිත රක්ෂණ ඔප්පුව අපි දිනු කාලේ මොකද ඒක අවුරුදු 2 අවුරුදු 3 අවුරුදු 5ම දිනු කාලේ ගන්න පුළුවන්. සාමාන්‍ය දේපොළ රක්ෂණයක් අවුරුදු 2කට තමයි ගන්නෙ. ඊළඟට ජීවිත රක්ෂණ ඔප්පුව කාටවත් පවරන්න බෑ. හැබැයි දේපොළ රක්ෂණ ඔප්පුව අපි උදාහරණයක් කිව්වොත් එහෙම මගේ වාහනේ විකුණනකොට මම මගේ රක්ෂණ ඔප්පුවත් ඒ මනුස්සයාට ලබා දෙනවා. ඒක නිසා මේ දේපොළ රක්ෂණ ඔප්පුව පවරන්න පුළුවන්. රක්ෂණය කරන ලද මුදලට අමතරව ප්‍රසාද දීමුණා පොලී වැනි අමතර ප්‍රතිලාභ හිමි වෙනවා. මේකේ අමතර ප්‍රතිලාභ හම්බෙන්නේ නැහැ දේපොළ රක්ෂණයේදී. දැන් බලමු අපි මේ ක්‍රියාකාරකම. හරි පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධ සිදුවිය හැකි හානි ආවරණය වෙනුවෙන් සිදු කරන්නේ ආරක්ෂණය. ජීවිතය සම්බන්ධයෙන් සිදුවිය හැකි හානි ආවරණය කරන්නේ ආරක්ෂණය. මේක හරියද? සත්‍යද අසත්‍යද? අපි ආරක්ෂණය කියමු මොකේද? ජීවිත රක්ෂණයට තමයි. ඒතර මේක සත්‍යයි. අහගන්නේ දින්නේ නැත්නම් වෙන වැඩක් දන්නේ නැහැ. ඔය ඒතර මේක හරි සත්‍යයි. හරි ඊළඟට රක්ෂණ සමාගමට සම්බන්ධ වන පාර්ශවයකට සිදුවන හානිය. එම රක්ෂණය සහභාගී වන රක්ෂණ අරමුදල සහභාගී වන පාර්ශවයකට සිදුවන හානිය එම සහභාගී වන පුද්ගලයන් අතර සාමූහිකව බෙදා ගැනීම රක්ෂණයෙන් සිදුවේ. සත්‍යද අසත්‍යද? කවුරු සද්ද නැහැ. ඉඳ ගිහලා ඉන්නවද? ඉන්න එහෙනම් කියන්නේ මේ දෙවෙනි එක සත්‍යද අසත්‍යද? රක්ෂණ අරමුදල සහභාගී වන පාර්ශවයට සිදුවන හානිය එම සහභාගී වන පුද්ගලයන් අතර සාමූහික බෙදා ගැනීම රක්ෂණයෙන් සිදුවන. හරි නේද ඒක? ඇයි අපි කතා කරන්නේ රක්ෂණය කියන්නේ
අවදානම් ඒක රාශි කිරීමක් අවදානම් බෙදා ගැනීම. හ්ම්. දේපල හෝ ජීවිත රක්ෂණය කළ විට ඒවා ඇති අවදානම නැති වේ. දැන් රක්ෂණය නේද? රක්ෂණ උප්පක් ගන්නවා. මං දැන් අපි වාහනේ රක්ෂණය කරනවා. රක්ෂණය කරලා යනවා ඇරලම පාරේ 150 විතර. හරියයිද? ඒක රක්ෂණය කරලා තියෙන්නේ. නෑ. ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කර විට අවදානම නැති වෙන්නේ නැහැ. මේක නිවාරණයක් නෙමෙයි. මොකක් හරි අනුරක් වුණොත් පිළීමක් විතරයි එකකින් වෙන්නේ. එහෙනම් මේ ජීවිතෝ දේපල රක්ෂණය කළ විට ඒවයි අවදානම නැති වෙනවද? නෑ මේක අසන අවදානම නැති වෙන්නේ නැහැ. ඊළඟට දේපල රක්ෂණ ඔප්පුවක වටිනාකම පුද්ගලයාගේ කැමැත්ත හා ගෙවීමේ හැකියාව අනුව තීරණය කළ හැකිය. පුළුවන්ද මේ දේපල රක්ෂණ ඔප්පුවක වටිනාකම එහෙම තීරණය කරන්න? බෑ නේද? ඒක අසත්‍යයි. මොකද ඒක දේපලේ වටිනාකම මත තමයි තීරණය වෙන්නේ. පුද්ගලයාගේ කැමැත්ත හා ගෙවීමේ හැකියාව අනුව ජීවිත රක්ෂණය තමයි ගන්න පුළුවන්. ඊළඟට රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමේදී රක්ෂිතයා හා රක්ෂකයා රක්ෂණ සමාගමට අදාළ තොරතුරු සියල්ලම හෙළිදරව් කරන්න ඕන. රක්ෂණ ගිවිසුමට අදාළ තොරතුරු සියල්ලම හෙළිදරව්. රක්ෂිතයා රක්ෂකයා දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට තොරතුරු හුවමාරු කරගන්න ඕන. ඒක එහෙනම් හරි නේද? ඒක සත්‍යයි. මොඩතයක් 2,25කට රක්ෂණය කර ඇති විටක ලක්ෂ 10ක අලාභයක් සිදු විට වන්දි වශයෙන් 2,25ක මුදලම ලබා ගන්න පුළුවන්ද? මේක හරිද? වැරදි. බෑ ගන්න පුළුවන්. හානිය පූර්ණත්වයට පත් කරන්න මුදලක් විතරයි. ඒකට අපි කියන්නේ හානිපූර්ණ මූලධර්මය. හානිපූර්ණ මූලධර්මයේ ජීවිත රක්ෂණයට අදාළ නොවේ. හරි නේද? ඒක නම් සත්‍යයි. පුද්ගලයෙකුට තමාගේ ඕනෑම ඥාතියෙකු රක්ෂණය කිරීමට නීති අනුකූල අයිතියක් ඇත. හරිද? නෑ මම කිව්වා නේද? සමයට බිරිඳයි බිරිඳට සමය විතර රක්ෂණය කරන්න පුළුවන්. අනිත් සියලු ඥාති සම්බන්ධතා රක්ෂණය කරන්න බෑ.